අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිදු ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ. මම උදේශාන් ඉඩමේ ගෙදර ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත. කොරෝනා මර්ධන එන්නත් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රමුඛ කණ්ඩායම් වෙත ලබා දීම ආරම්භයි. ගුරුවරුන්ටත් ප්‍රමුඛත්වයක් දෙන්න GMO ඉල්ලයි. මහා සංඝරත්නය සහ මාධ්‍යවේදීන්ටත් ප්‍රමුඛත්වය දෙන්න පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි ඉල්ලයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300 ඉක්මවද්දී සුවය ලැබූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 56000 ඉක්මවයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය හේතුවෙන් විමල් දැඩි තීරණයක. පක්ෂ 6ක් සමග තීරණාත්මක සාකච්ඡාවක. වරායේ කොටස් ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා තීරණයක් ගත්තා කියලා මට ආරංචි. ජනාධිපතිතුමනි ඔබේ ස්ථාවරය රටට කියන්න. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඉල්ලයි. කෝ ඒ දවස්වල තිබුණු සිංහනාදය සජිත් ආණ්ඩුවෙන් අසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ප්‍රකාශයන්ට පාර්ශව රැසකින් විරෝධය. ආණ්ඩුවේ වැරදි නිසා තමයි මෙහෙම වුණේ. විපක්ෂයෙන් චෝදනා. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. කොවිඩ් මර්ධනය වෙනුවෙන් ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අද පෙරවරුවේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. කොවිඩ් මර්ධනය සඳහා වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් අද ආරම්භ කෙරුණා. එන්නත ලබා දීමේදී ගුරුවරුන්ටද ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. මේ සෞඛ්‍ය ඉදිරි පෙළ වෘත්තිකයන්ගෙන් පස්සේ අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒක හොඳ යෝජනාවක්. මොකද ගුරුවරුන්ට පාසල් පද්ධතිය අපේ ප්‍රධානම තැනක් බවට පත් වෙලා තියෙන නිසා අපිත් යෝජනා කරනවා විශේෂයෙන්ම ගුරුවරුන්ට ප්‍රමුඛතා පදනමින් මේ එන්නත ලබා දිය යුතුයි කියලා. මොකද අවසාන විග්‍රහයේදී මොකද පාසල් ටික අපි පවත්වාගෙන යන්න සිද්ධ වෙන නිසා. අදාළ එන්නත් කරන වැඩසටහන ඊයේ දින ආරම්භ වූයේ බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 10කදී. එහිදී පුද්ගලින් 5286 දෙනෙකුට එන්නත ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ 1886 දෙනෙකු, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 803 දෙනෙකු, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 781 දෙනෙකු, යුද හමුදා රෝහලේ 600 දෙනෙකු, කණාකුට හමුදා රෝහලේ 400 දෙනෙකු, රිජ්වේ ආර්යා ළමා රෝහලේ 382ක්, හෝමාගම මූලික රෝහලේ 190ක්, මුල්ලේරියාව මූලික රෝහලේ 108ක්, ITH රෝහලේ 80ක්, වැලිසර නාවික රෝහලේ 56 දෙනෙකුට එලෙස ඊයේ දින එන්නත ලබා දී තිබෙනවා. කොරෝනා එන්නත පිළිබඳව දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය.
ලංකාවේ ඉන්නවා ලක්ෂ 210ක්. එතකොට මේ ආණ්ඩුව තවම ලෑස්ති කරලා තියෙන ලක්ෂ 210න් ලක්ෂ 23මාරයි. ඒ කියන්නේ කීයද 15%ක්වත් නැහැ. එතකොට දැන් පත්තරේ මම දැක්කා මිලියන 2ක්ද කොහෙද ගෙනවලු සල්ලි දීලා. ඒ කියන්නේ ලක්ෂ 20ක් කියමුකෝ. එතකොට ඒකත් ලක්ෂ 10ක් බවට පත් වෙනවානේ. එන්නත් දෙක ගානේ ගත්තාම ලක්ෂ 10යි. එතකොට ඒත් ලක්ෂ 33මාරයි. එතකොට ඉතුරු ලක්ෂ 210න් 33මාරක් ගියාම කීයක් ඉතුරු වෙනවද? ලක්ෂ 190කට වැඩි පිරිසකට එන්නත් නැහැ. ලක්ෂ 220ක් මේ රටේ ඉන්නකොට කොරෝනා රෝගය නිවාරණය කරන එන්නත් මාත්‍රා ලක්ෂ 220ක් එක සැරේ ගේන්න ඕන කියලා ක්‍රමවේදයක් නෑ ලෝකෙ කොහෙද එහෙම තියෙන්නේ. දැන් ඊළඟට චීනෙන් එන්නත් ගේන සූදානම් කරලා තියෙනවා. ඇමරිකාවෙන් ගේන සූදානම් කරලා තියෙනවා. යුරෝපයෙන් අපිට දෙන්න සූදානම් කරලා තියෙනවා. මේ සියල්ල එකතු කරගෙන අපි මේ ආරම්භයක් අරගෙන තියෙන්නේ. ඉන්දියාවෙන් කීයක් හරි ආධාරයක් ඉල්ලනවා. චීනෙන් තව ආධාරයක් ඉල්ලනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාරයක් ඉල්ලනවා. රුසියාවෙන් ආධාරයක් ඉල්ලනවා. හදවතක් සැත්කමක් කර ගැනීම සඳහා මුදල් නැති රෝගියෙකුගේ පවුලක් පාරේ ස්පීකර් බැඳගෙන සල්ලි හොයනවා වගේ තමයි මේ ආණ්ඩුවට කොවිඩ් 19 බෙදීම සඳහා සල්ලි හොයන්න වෙලා තියෙන්නේ. මේ සල්ලි දීලා හරි එන්නත ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කණ්ඩායමට රජයේ මුදල් වලින් එන්නත් දීමේ අවශ්‍යතාවයක් නැහැ. කැමති කට්ටියට සල්ලි දීලා ගන්නත් සල්ලි දීලා ගැනීමට අපහසු කට්ටියට ප්‍රමුඛත්වය දීලා එයාට රජයෙන් මූලිකව එන්නත් ටික ගෙන්නලා අවස්ථාව උදා කර දීමත් කඩිනමෙන් කළ යුතුයි. කොරෝනා එන්නත ඔය සුළු ප්‍රමාණයක් කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද ඒකේ මාත්‍රා දෙකක් දෙන්න ඕනේ. එහෙමනම් මේකට මේ උත්සව තියන්න ඕන එකක් නෙවෙයි. කනගාටු වෙන්න ඕනේ. අනිත් අපේ කලාපේ තියෙන පුංචි රටවල් කොරෝනා එන්නත ගේන්න වහවහාම ක්‍රියා කරද්දී පැණි දෙන මානසිකත් එක මුට්ටි දාන මානසිකත් එක මේ ආණ්ඩුව පහුවෙච්ච එක ගැන. ඇස්ට්‍රාසෙනිකා කියන ඊටාම හොඳ එන්නත ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව පරිත්‍යාගය කෙරෙට තමයි වෙලා තියෙන්නේ. මේ සඳහා මුලින්ම තීන්දුව කරලා තියෙනවා සෞඛ්‍ය අංශයටත් ඒ වගේම ආරක්ෂක අංශයටත් එන්නත ලබා දෙන්න. සෞඛ්‍ය අංශයට දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාව කියලා දෙකක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි ජනතාවගේ මහපු අය තමයි ජනතා කොටස්කාරයෝ. ඉතින් අපිට අය ඔක්කොටම එකපාර දෙන්න කියලා තමයි මම කියන්නේ. භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන්ම මහජනතාවත් එක්ක කටයුතු කරන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාටත් මේ කොරෝනා එන්නත ලබා දීමේදී ප්‍රමුඛ ස්ථානයක් දිය යුතුයි. එපමණක් නෙවෙයි හැම අස්සක මුල්ලකම යමින් ජනතාවට ප්‍රවෘත්ති සපයන ජනමාධ්‍යවේදී ඇතැම් විට ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් කරන මහ මෙහෙවර ඇගේ යුතුයි. ඒ නිසා කොරෝනා එන්නත ලබා දීමේදී ජනමාධ්‍යවේදීන්ටත් ප්‍රමුඛ ස්ථානයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී සුවය ලැබූ සංඛ්‍යාව 56000 ඉක්මවා ගියා. මෙරට COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් මෙවන විට දිනකට පුද්ගලයන් 1000කට ආසන්න ප්‍රමාණයක් පූර්ණ සුවය ලබනවා. ඒ අප රටේ සෞඛ්‍ය සේවයේ ඇති කාර්යක්ෂමතාවය, මනා කළමනාකරණය හා ඵලදායී සේවය වැනි බොහෝ කරුණු කාරණා හේතුවෙන් කොවිඩ් වෛරසයට ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථානයන්ද ස්ථාපිත කර තිබෙනවා. කෙසේ වෙතත් ඒවායේ පවතින බොහෝ අඩුපාඩු පිළිබඳ පුවත් විටින් විට අපට අසන්න ලැබෙනවා. එවැනි වූ පුවතක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් අපට වාර්තා වුණා. පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ මල අපද්‍රව්‍ය පිටවන නල මාර්ග සියල්ල අසල පිහිටි ඇල මාර්ගයකට හරවා ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. කොරෝනා කියලා මෙතනට අපි ආවේ දැන් දවස් 7කුත් වුණා. මෙතන හරියට මේකක් නැහැ, පිරිසුදුත් නැහැ මෙතන. අපිට මෙතන යන්න වෙන්නේ අපිට වෙන මොනාරි ලඩක් අරගන්න. කෑම බීම නම් ලැබෙන කෑම බීම නම් කන්න බෑ. ගල් දැන් කෑම ඔක්කොම හරි සවුතුයි. ආපු දවසේ ඉඳලා බේත් ටිකක් නැහැ. කොරෝනා කියලා එක්කන් ආවා. කොත්තමල්ලි වතුර ටිකක් නැහැ. උණු වතුර නැහැ. තාම දවස් 7කුත් ඉවරයි. කොත්තමල්ලි ටිකක්වත් නැහැ අපිට. පුළුවන් නම් අපිට මේක පිරිසුදු කරලා දෙන්න. වතුරු වලවල් අනම්මන ඔක්කොම මේ ගොඩක් පිරීලා තියෙන්නේ. ඒකේ ඩැංගු හැදෙනවා. මේවා තමයි අපි නාන වතුර. මේ මඩ
පේනවද? එසේම අදාළ නිරෝධායන මධ්‍යස්ථානය තුළ පහසුකම්ද අවම මට්ටමක පවතින බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ඊයේ හවසේ ඉඳලා ටොයිලට් හයම වතුර නැහැ. ටැප් ඔක්කොම කැඩිලා. අනිත් එක පිරිසුදු නැහැ. ටොයිලට් වලවල් පිරීලා. කොරෝනා ලෙඩ සුව කරන්න ඇවිල්ලා අපි ගෙදර යනකොට වෙන වෙන ලෙඩවල් හදාගෙන ගෙදර යන්න ඕනේ. ඒව කවුද බලන්නේ? මොකුත් එපා. මේ වතුර ටික අපිට හරියට මේ දෙන්න සලස්සන්න ටොයිලට් ඔක්කොම හිර වෙලා. ඒ ඔක්කොම සුද්ධ කරලා දෙන්න. ඒකත් පුළුවන් නම් ඒකත් අපි කරනවා. ඒක අපිට කරන්න බෑ. පින් සිද්ධ වෙයි ඔයගලන්ට මේක අපිට කරලා දෙන්න. මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන අම්බලන්ගොඩ ප්‍රාදේශීය රෝහල් මායිමේ පිහිටා ඇති අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට කොවිඩ්-19 වෛරස් ආසාදිතයින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් යම් අවධානමක් එල්ල වී ඇති පුවතක් අපට වාර්තා වුණා. අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් පරිහරණය කරන රෙදිපිලි ආදිය වේලා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩ භාවිතා කිරීම ගැටලු රැසකට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටද යම් අවදානම් තත්ත්වයක් ඇති වී ඇති අතර මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවටයි අදාළ පාර්ශවයන් පෙන්වා දෙන්නේ. මඩකලපුව නගරයේ ප්‍රසිද්ධ පාසලක 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ බව ඊයේ දින තහවුරු වීමත් සමග හැටන් මහේස්ත්‍රාත් අධිකරණය සම්පූර්ණයෙන්ම විෂ බීජහරණය කර එම අධිකරණයේ නීතිඥවරුන් ඇතුළු 37 දෙනෙකු PCR පරීක්ෂණයකට යොමු කළ බව හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක RRS මැදවල මහතා ප්‍රකාශ කළා. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගියා. එසේම කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 859 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් නිරෝධායන නීති කඩ කළ ආයතන 1223කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 837ක් පමණ ඊයේ දිනේදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙයින් ආයතන 774ක් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන බවට පෙනී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ආයතන 63ක් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරන බවට පෙනී ගොස් තිබෙනවා. මෙම ආයතන 63ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. මෙම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීමේ මෙහෙයුම ජනවාරි මාස 10 වෙනිදා ආරම්භ වුණේ. එදා සිට මේ දක්වා කාලය තුල සම්පූර්ණයෙන්ම බස්නාහිර පළාත තුල පිහිටි රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 9495ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් ආයතන 1223ක් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම ආයතන 1223 බලධාරීන්ට එරෙහිව මේ වන විටත් නඩු පවරා තිබෙනවා. ඒ සමගින් කොළඹ වරාය ජැටියේ අර්බුදය පිළිබඳවයි අවධානය. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටස් ඉන්දියාවට ලබා දීමට විරෝධය පළ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අනුව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් මීට එරෙහි තවත් පක්ෂ 10ක නායකින් සහ නියෝජිතින් සමග විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49ක කොටස් ඉන්දියාවට ලබා දීමට එරෙහිව වරාය වෘත්තීය සමිති ඊයේ දහවල් සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඒ අනුව ඊයේ දහවල් සිට වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ වරාය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්ද ආරම්භ කරමින් මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ලබන සඳුදා දින කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට දැඩි තීන්දුවක් ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය බ්‍රහස්පතින්දා දුරකථන මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සමාජික පක්ෂ 6ක නායකින්ට ඇරයුම් කර තිබුණු බවයි විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ඒකකයේ පවසන්නේ. එම සාකච්ඡාව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී අද පස්වරුවේ පැවැත්වුණා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිත් මේ රටේ ජාතික සංවිධානත් එකට එකමුතුව ගෙන යන සටන පිළිබඳව සාකච්ඡා කරන්න කැබිනට් අමාත්‍යවරුත් ඒ වගේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් දේශපාලන පක්ෂ 10ක නියෝජිතයන් මුණ ගැහුණා ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 10ක්. ඒතකොට මේ දේශපාලන පක්ෂ 10ට අමතරව තව අපි පක්ෂ 4කට ආරාධනා කරලා මෙතෙන්දී අපේ ප්‍රධාන සාකච්ඡාව වුණේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශවයකට අයිති වෙන ආකාරයට උන්ට වැඩි පංගුව හිමි වෙන ආකාරයට වරාය අධිකාරියට තියෙන පූර්ණ හිමිකාරීත්වය නැති වෙන ආකාරයට යම්කිසි පියවරකට ආණ්ඩුව ගමන් කරනවා නම් ඒකට අපි විරුද්ධ විය යුතුයි කියන ස්ථාවරයට ආවා. ඒකමතිකව අපි එකගතාවයකට ආවා. නැගෙනහිර පර්යන්තය කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒක වෙනත් කවර පාර්ශවයකටවත් කිසිම කොටසක් හෝ ලොකු කොටසක් හෝ පොඩි කොටසක් හෝ ලබා නොදිය යුතුයි. වරාය අධිකාරිය පමණක් සතු විය යුතුයි කියන ස්ථාවරය අපි පක්ෂ 10 කටයුතු කරනවා. සඳුදා අමාත්‍ය මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පහුගිය රජය අනුගමනය කරපු ඒ ජාතික සම්පත් රැකගැනීම වෙනුවට අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමට එරෙහිව ආපු ජනමතයේ කොටසක් හැටියට තමයි අපි ජනාධිපතිවරයා බලයට පත් කරන්නේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ මහජනයාගෙන් ලැබුණු මහජන සම්මුතියට ජනාධිපතිවරයා ගරු කරන්න ඕනේ. ඒ බලය පාවිච්චි කරලා නැගෙනහිර පර්යන්තය ඉන්දියන් ජපාන් හෝ වෙනත් සමාගමකට පැවරීම සම්පූර්ණයෙන්ම කොටස් දීම හෝ විකිණීම හෝ සම්පූර්ණයෙන්ම නතර කොට එය වරාය අධිකාරියේම තබාගත යුතුයි කියන මතේ අපි ඉන්න බව මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න කැමතියි. අපේ ජාතික සම්පත් ජනතා අයිතිය අහිමි වෙන කිසියම්ම වූ එකඟත්වයකට හෝ අපි කොන්දේසි විරහිතවම විරුද්ධයි. එන්න මේ ස්ථාවරය අපේ කැබිනට් මණ්ඩලය ඇතුළට ගෙන යන්නත් මේ පිළිබඳව වගකිව යුත්තන් අතරට ගෙනියන්නත් අපි තීන්දුව කරගත්තා. නැගෙනහිර වරාය කිසි ලෙසකින් කුණා දැමීමට හෝ පැවරීමට හෝ නැත්නම් වෙනත් ආකාරයක ගනුදෙනුවක් කිරීමට අපේ සම්පූර්ණ විරෝධතාවය අපේ තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සියලුම පක්ෂ නායකින් එක්ක එකතු වෙලා ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒකට විරුද්ධව අපි ක්‍රියා කරනවා. විකුණා දැමීමට හෝ නැත්නම් ආයෝජනය සඳහා වන ඕනෑම වචනකින් ආවත් මේ එක්තරා විදියක ජාතික සම්පත් පැවරීමක් විදිහට අපි දකින්නේ. ඒ නිසා ඒකට අපි විරුද්ධව කටයුතු කරන්න සූදානම්. ආණ්ඩුවේ ඇතුළත ඉඳගෙන අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම අපි කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වරාය අධිකාරියට මුදලුත් නැත්තම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්තම් අපි ලෑස්ති ඒක කොටස් වෙළඳපොළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න. ඉන්දියාව කොළඹ වරායේ ප්‍රතිඅපනයන වෙළඳාම කරන්නේ ලංකාවට තියෙන ආදරයක් හින්දා නෙවෙයි. ඉන්දියාවේ කිසිම වරායකට දැවැන්ත නැව් යන්න බැරි ආකාරයෙන් වැලිපිරන නිසායි. නැගෙනහිර නොදී ඒ කොටස දෙමුයි කියලා තමයි යෝජනා වෙලා තියෙන්නේ. තාම නිල වශයෙන් ආණ්ඩුවේ මේ යෝජනාවක් ඉදිරිපත් කළා නැහැ. ඉස්ලාම් පන්දුව එවන්න කියන්න පන්දුව එන ආකාරයට අපි පහර දෙන ආකාරය තීරණය කරමු. රජයේ අතේ තමයි වරාය තියෙන්න ඕනේ. ඒක කළොතින් තමයි රටේ ආර්ථිකයත් හරියට පාලනය කරන්න පුළුවන් වන්නේ. අපි නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි කරලා තියෙන යෝජනාවට. ඉදිරියේ බටහිර පරාර්ථ කරනවා නම් ඒකත් අපිට පමණක් අයිති විය යුතුයි. වරාය සේවකයෝ ඉදිරියට ඇවිල්ලා කියනවා නම් මේ වරාය අපිම හදාගමු කියලා වරාය ඉංජිනේරුවෝ ඒ මතය දරනවා නම් මේ සේවකයන්ගේ සහයෝගය ආශිර්වාදය කැපවීම මත අපේ රටේ අනාගතය වෙනුවෙන් යොදාගත හැකි යොදාගත යුතු ස්වර්ණමය අවස්ථාවක් කියන එක තමයි අපේ අදහස. ඒ සඳහා රජය අවශ්‍ය පියවර ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉදිරියේදී සුබවාදී තීරණයකට රජය එළඹෙනු ඇති බවට වරාය අධිකාරිය සභාපතිවරයා වශයෙන් තමා විශ්වාසය පළ කරන බව ජෙනරල් දයා රත්නායක මහතා පවසනවා. ඒ අද පස්වරුවේ වරාය අධිකාරියේදී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ තත්ත්වය ඇති වුණාම රජය විසින් කමිටු දෙකක් පත් කරනවා මේ පිළිබඳ අධ්‍යයනය කරලා රජයට ඉදිරිපත් කරන්න. ඒ වගේම තව කමිටුවක් පත් කරනවා මේ පිළිබඳ සාකච්ඡා කරලා ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කමිටුව මේ වෙනකොට සාකච්ඡා පවත්වලා ඒ අධ්‍යයනය අවසන් කරලා තියෙනවා. හෙට වෙනකොට අපි ඇමතුමාට ඒක බාර දීමට කටයුතු කරනවා. තාමත්ම සුබවාදී ලෙස අපි සියලු දෙනාම අපේ වරාය සේවකීන් රටේ අයවලුන් ඒ වගේම වරායේ අපේ කළමනාකාරීත්වය අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණු ආකාරයට මේ විසඳන බවක් නම් මට ඉතාම පැහැදිලිව මේ වෙනකොට කියන්නට පුළුවන්. සමුදා වෙනකොට කැබිනට් මණ්ඩලයට මෙහි ඇමතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. එතකොට අපි සියලු දෙනාටම බලා ගන්න පුළුවන් කොයි දිශාන්තියටද මේවා ගමන් කරන්න කියලා. ඉතාමත් සුබවාදී ලෙස විසඳන බවයි වරාය සභාපති හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්. අපිත් කැමති නැහැ. කවුරු කිසි කෙනෙක් කැමති නැහැ නැගෙනහිර පර්යන්තය වෙනත් අයකට දෙන්න. ඒක මේ රජයේ ප්‍රතිපත්තිය. ගිය රජයේ විසින් මේක ඉන්දියාව
ඇමරිකාව සහ ජපානය සමග අවබෝධතාවක් අත්සන් කිරීම තුලයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒක ක්‍රමානුකූලව විසඳගෙන එන්නට සාකච්ඡා මණ්ඩලයක් පත් කරන් පස්සේ අපි මේ හැම කණ්ඩායමත් එක්කම සාකච්ඡා කරලා මේ සියලු දෙනාම අධ්‍යයනය කරලා තමයි අපි හදලා තියෙන වාර්තාව මෙය අපි විසින්ම කරන්න ඕන කියන තත්ත්වෙන්. මම හිතනවා මේ අපේ වාර්තාවට රජයේ අනුමැතිය අනිවාර්යයෙන්ම ලැබෙයි. කියන්න පුළුවන් මේ අවස්ථාවේ අපේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට වෙනවා. නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරී විසින්ම ඉදිරියට දියුණු කරනවා කියන විශ්වාසය එය සිදු වෙනවා කියන විශ්වාසයෙන් මට කතා කරන්න පුළුවන් මේ වෙනකොට. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දීමේ සූදානම සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලකයන් මෙන්ම වරාය වෘත්තීය සමිති පළ කළ අදහස් දැන්. ජනාධිපතිතුමා තීරණයක් අරන් තියනවා කියන එකට ආරංචියක් තියෙනවා. මේ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දෙන්නේ නැහැ කියලා. දැන් බොහොම සතුට වෙනවා අපි මහා ජන හඬට මහා සංඝරත්නයේ හඬට එහෙම අහුම්කම් දීලා ඒ විදිහේ තීන්දුවක් ගත්තා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වුණේ වරාය නැගෙනහිර පර්යන්තයේ අදානි කොම්පැනියට දීම නවත්තන්න. දැන් ඒක ඉෂ්ට සිද්ධ වෙලායි කියලා ආරංචියක් තියෙනවා. කරුණාවෙන් ඉල්ලා හිටිනවා ජනාධිපතිතුමාගේ අදහස රටට ප්‍රකාශ කරන්න කියලා. ඉදිරියට රටට අහිතකර දේවල් එහෙම අපිට දැනගන්න ලැබුණොත් ඉදිරියට අපේ විරෝධතාවයේ එලෙසින්ම පළ කරනවා කියන බවත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. නැගෙනහිර පර්යන්තය වේවා වෙන මොනියම් හෝ ස්ථානයක් වේවා ඉන්දියාවට නෙවෙයි චීනට නෙවෙයි ඇමරිකාවට නෙවෙයි මොනම රටකටවත් මොනම බහුජාතික සමාගමකටවත් අපේ අයිතීන් විකුණනවට අපි විරුද්ධයි. මේ පාලනය අරබුදයකට ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවක් තිබුණාට ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු ගොඩයි. වෘත්තීය සමිති ආණ්ඩු, නිලධාරීන්ගේ ආණ්ඩු, සංඝ සමාජය ඇතුලේ සංඝ ආණ්ඩු, ඉංජිනේරුවන් අතර ඉංජිනේරු ආණ්ඩු, එක එකාගේ ආණ්ඩු මේ. මොකා මහ පුටුවේ වාඩි වුණත් මම ওই රජ පුටුවේ වාඩි වුණත් වෙන කෙනෙක් වාඩි වුණත් ලේසි නෑ මේක අපව හරවන්න. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා නැගෙනහිර පර්යන්තය දියුණු කරන්නේ රජය විසින් කියලා. අපේ ප්‍රතිපත්තිය ඒක. හැබැයි ඒ වගේම අපි ආයෝජන වලට විරුද්ධ නැහැ. කොළඹ වරාය සංවර්ධනය ගැන කතා කරනකොට ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා නැගෙනහිර පර්යන්තය සඳහා රජය විසින් සංවර්ධන කටයුතු කරන අතර ඉතුරු කටයුතු වලට ආයෝජකයන් ගෙන්වා ගන්නවා කියලා. ඒතර ඒකේ අපි වරදක් දකින්නේ මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තමයි 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා තියෙන්නේ. මට දැනගන්න ලැබෙන විදිහට මට ජනාධිපතිතුමා ඉතාමත්ම සාධනීය තැනක ඉන්නවා. අපි පෙර වැරදි නිවැරදි කරන්න ඇවිල්ලා තිබෙනවා. පෙර වැරදි අනුමත කරන්න නෙවෙයි. රටේ ජාතික සම්පත් විකිණීම හෝ බදු දීම හෝ සමගි ජන බලවේගයේ එකඟ වෙන්නේ නැහැ. අපි හම්බන්තොට වරාය විකුණා දැමීම හෝ බදු දීම ගැන අපි එකඟතාවයක් නැහැ. වරාය විකිණීම පිළිබඳ ඒ කාලේ පැවති ආණ්ඩුව කරලා තිබෙනවා. නමුත් අපි කියන්නේ අනාගතයේ ඉදිරියට එවැනි තත්ත්වයන් ඇති නොවිය යුතුයි කියලා. ආයෝජනයක් කෙවිලා ඒක සංවර්ධන කරනවා නම් ඒකට ඉඩ දෙන්න ඕන. ඒක මොකද අපේ රටේ සල්ලි නැහැ. දැන් ණය බර තියෙනවා. ආයෝජනයක් කෙවිලා ඒක සංවර්ධන කරලා 51%ක් ලාභ වෙනවා නම් අපි සතුටු වෙන්න ඕන. මේ වාගේ රටවලට එකතු වෙලා සංවර්ධන කරනවා නම් ඒක හොඳ වැදගත්. මේක දැන් අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා මම මේ වෙලාවට කියන්න කැමතියි. මේ විකිණීමෙන් අනිවාර්යෙන් මේකට සම්බන්ධ ලොක්කෝ කෝටි 100 ගණන් හම්බ කරනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මේ එන්නත් එක්ක විකිරෙනවා. ඉන්දියානු ආණ්ඩුව උත්සාහ කරනවා නම් අදානි සමාගම ඇතුළුව එන්නත් තරහා ලංකාවේ අපිට නැගෙනහිර ජැටිය දෙන්න කියලා අපි හිතන්නේ ඒක ඉන්දියානු ජනතාව කරපු පරිත්‍යාගයටත් විශාල හානියක්. මොකෝ අදානි සමාගමට විරුද්ධව වැඩිම උද්ඝෝෂණය කරන්නේ ලංකාව නෙමෙයි ඉන්දියාව. පෞද්ගලීකරණය ජනසතුකරණය ආදී විවිධ නම් ලේබල් නාමකරණයන් යටතලා එන්නේ මේ ජාතික සම්පත් පැවරීම කියන එක. අපි වෘත්තිසමිති ව්‍යාපාරේ මේ වගේ අන්දන්න බෑ. මේ ගුණට අන්දන්න බෑ. මේ ආණ්ඩුවේ සමහර කොටස් විදේශීය ඔත්තු සේවාවන් වල කොටස් සැකයක් තියෙනවා අදානි සමාගමෙන් පරිලාභන ලයිස්තුවෙත් මේ බුද්ධිලා ඉන්නවද කියලා. දැන් මේ සටන දැන් වැඩබිම් කරා ගෙනියනවා. සංකේත වැඩවර්ජන පව ඉස්සරහට එයි. වරාය ජාතියේ හදවත නම් ඒ ජාතියේ හදවතේ කොටසක් විදේශීකරණය කිරීමට අපි එකහෙලා විරුද්ධ බව අපි තරයේ ප්‍රකාශ කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට සහ ඔවුන්ගේ ස්ථාවරයට එරෙහිව පාර්ශව රැසකගේ විරෝධය මේ වන විට එල්ල වෙමින් පවතිනවා. කෙසේ වෙතත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවත්වල මහතා චෝදනා කරන්නේ ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපයේ හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව මේ වන විට පාර්ශව රැසකින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. පසුගිය කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය පිළිබඳව ඔවුන් සතුටට පත් නොවන බවයි මානව හිමිකම් මහකොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබුණේ. එමෙන්ම යුදමේ කාල සීමාව තුළදී විවිධ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හමුදා ප්‍රධානීන්ට වර්තමානයේ රජයේ ඉහළ තනතුරු ලබා දී ඇති බවත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිගත නොහැකි බවටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය චෝදනා එල්ල කරනවා. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ මෙම ප්‍රකාශය සහ ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීමට සහ එම ප්‍රකාශයන් හෙලා දකිමින් මහජන
සේවන යුතුකම් කේන්ද්‍රය අද එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක් බහර දුන්නා. මහත්තයා ලියුමක් තියෙනවා අපිට බාර දෙන්න. පොඩ්ඩක් පණිවිඩයක් යවන්න කවුරුහරි අපිට ගෙන්නලා දෙන්නකෝ ඈ. And we also have here the for Mitchell Batchelor. This is Mitchell Batchelor. Regarding this information, recently you have published. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලර් මහත්මිය ලංකාවේ යුද විරුව සම්බන්ධ බරපතල ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේගොල්ලෝ කියනවා චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කොට සංචාරක තහනමක් පැනවිය යුතුයි කියලා. එතකොට ලංකාවේ යුද විරුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කරන නිර්දේශ පූර්ව නිගමනවල සිට ඉදිරිපත් කරන නිර්දේශ නඩුව අහන්න කලින් නඩුවේ තීන්දුව මොකක්ද කියනක ඔළුවේ තියාගෙන ඉදිරිපත් කරන නිර්දේශ 46 වෙනි මානව හිමිකම් සැසිවාරයේ ලබන මාසෙ තියෙනවා. එහිදී ඔවුන්ගේ සැලැස්ම වී තිබෙන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් කිය. එබැවින් ඔවුන් පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරලා ආර්ථික සම්බාධක පනවලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ සහ නියාමනයන් යටතේ ක්‍රියාත්මක වෙන රටක් සහ පාලනය වෙන රටක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාවයෙන් ඔවුන් පෙළෙනවා. මේ රටේ යුද විරුවන් සම්බන්ධයෙන් නැවතත් ඔවුන් ඇඟිලි ගහන්නට සූදානම් වෙනවා. අපි ඔවුන්ට මතක් කර සිටිනවා තමන්ගේ ඇස්වල පොල් පරාල වැනි මානව හිමිකම් කඩකිරීම ඇමරිකාව ඇතුළු රටවල් සිද්ධ කරද්දී අපේ වැනි රටකට මේවයි තියෙන කෙස් ගස් හොයන්න එන්න එපයි කියලා අපි මානව හිමිකම් සංවිධානයට ලිපිය මගින් සිහිපත් කරලා තියෙනවා. අපි පැහැදිලිව කියන්න ඕනේ අපි රණවිරුවන් කිසිම වෙලාවක අපි පාවා දෙන්න උත්සාහ කරන්නේ පාවා දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා රණවිරුවන් පුද්ගලානුබද්ධව නෙමෙයි අපේ රටේ රණවිරු සම්බන්ධයෙන් යම් ප්‍රකාශ කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධතාවය පළ කරනවා. ඒ වැරදි කියන කාරණේ කියන්න අද ආවේ අපි ඒ නිසා ඒකම අපේ හාමුදුරුවෝ වහන්සේ විශාල යෝජනා ගණනාවක් කරා. ඒක තමයි සාධනීය යෝජනා ගණනාවක්. අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය අවධානය යොමු කරන්න විශේෂයෙන් තානාපති සේවයට දේශපාලන සම්බන්ධකම් අතහැරලා හැකියාව තියෙන. හැබැයි රට ජාතිය ගැන කැක්කුමක් තියෙන මිනිස්සු යවන්න. මේ සම්බන්ධයෙන් රජය සහ විපක්ෂයද අද දින සිය අදහස් පළ කළා. හැම අවුරුද්දේම ජිනීවා මානව හිමිකම් සභාවේ ඒ සභාපතිතුමිය අපිට වාර්තාවක් කියුවා. දැන් මේ වාර්තාව පිළිබඳව අපි එතුමියට පිළිතුරු අපි සැපෙව්වා. ඒ අරුම් පුදුම දෙයක් වුණා. අපි දැන් මේ පිළිතුරු සපයලා පැය භාගයක් යන ඉස්ස. මේ කට්ටිය අහපව අපිට පිළිතුරු සැපෙව්වා. ඒ වගේම මේ කට්ටිය Twitter පණිවිඩයක් දාලා ඊපස්සේ ඒ බොරු වීඩියෝවක් දාලා මෙන්න මේවා තමයි ලංකාවේ තිබෙන ඒ මානව හිමිකම් අඩුපාඩු කියලා ඒ කට්ටිය පෙන්වන්න හැදුවා. ඒකට මේකෙන් අපිට පැහැදිලිව පේනවා මේක මේ පැය භාගයක් යනකොට අපේ පිළිතුරු වලට ඒ කට්ටිය අහපව පිළිතුරු සපයනවා නම් මේක සංවිධාත්මකව ඒ රටවල් කීපයක් කරනවා කියන. මේ ත්‍රස්තවාදියක් මර්ධනය කරා කියලා සහෝදරනි ඊපස්සේ දැන් මේ අවුරුදු 11ක් ගිහිල්ලා දැන් අපේ කට්ටියව අහපව මේ දංගෙඩියට ගෙනියන්න තමයි මෙතනදී මේ උත්සාහයක් තිබෙන්නේ. ඒ සූක්ෂමව අපි මේවට පිළිතුරු දෙන්න උවමනාවක් තිබෙනවා. දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතාමත් අසතුටුදායක තත්ත්වයක් මේ පහුගිය වසර තුල මානව හිමිකම් සම්බන්ධයෙන් රජය කරන වැඩපිළිවෙල තුල ඇති වෙගෙන යනවා කියන එක තමයි මිචෙල් බැචලේ ජිනීවාවලදී පවසලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම රාජපක්ෂ රජයේ කාලේ මානව හිමිකම් හා සම්බන්ධව තිබුණු මේ ගැටලු සහගත තත්ත්වය තුල අපේ රටට අවශ්‍ය GSP+ වැනි බදු සහන අපට අහිමි වුණා. ඊට අමතරව යුරෝපා කරේට යගුණු මත්ස්‍ය සහනය සඳහා බදු සහනයත් අපිට අහිමි වෙලා තිබුණා. 2015න් පස්සේ අපේ පහුගිය රජයේ කාලේ අපිට පුළුවන් වුණා මානව හිමිකම් ආරක්ෂා කරමින් ඒ විශ්වාසයක් ගොඩනගන්න හොඳ පැත්තකට මේක යොමු කරගන්න. ඒ තුල තමයි අපිට පුළුවන් වුණේ නැවතවදා GSP ලබා ගන්න. ඒ වගේම අපි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක වඩාත් ප්‍රජාතන්ත්‍රයේ ගමනක් ආරම්භ කරා. දැන් අද 20 වෙනි සංශෝධනයේ හරහා අපේ රටේ නැවත ඒකාධිපති ගමනක් ආරම්භ කරලා තියෙනවා. මිචෙල් බැචලේ මහත්මිය ඉදිරිපත් කරපු ඒ වාර්තාව අනුව අපිට තවත් අභියෝග ගණනාවකට මුහුණ දෙන්න අද රටට සිද්ධ වෙලා තියෙනවා. ජනාධිපතිවරණ සමයේ ආණ්ඩුව ලබා දුන් පොරොන්දු කඩ කරමින් ජාතික සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොණරාගල වැල්ලවාය ඇතිලිවැව සත්කාර ජංගම සේවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. අද රටේ මොකක්ද වෙන්නේ? අද රටේ ජාතික සම්පත් ජාතික දේපල විකුණා දමන යුගයක්. ජමරට වෙන්දේසි කරන යුගයක්. මේ වෙන්දේසිය වර්තමාන රජය කළ යුතුයමයි කියලා කියන්නේ බහු දේශපාලන අවශ්‍යතාවයන්. දැන් බහු දේශපාලනය නිසා රටේ දේපල රටේ ඉඩකඩම් රටේ සම්පත් විකුණුණයි කියන එක ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී කිව්වේ නැහැ. ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී අපිට අහන්නට ලැබුණා
රට රකින්නවා, රට ආරක්ෂා කරනවා. එක වැලි කැටයක්වත් පිටරටට විකුණන්නේ නැහැ. එක බිම් අඟලක්වත් පිටරටට ලබා දෙන්නේ නැහැ. එහෙව් සිංහනාද තමයි අපිට අහන්නට ලැබුණේ. දැන් කොමේ රට ආරක්ෂා කරන, රට සුරකින්න, රටට ජීවය ප්‍රාණය ලබා දෙන කොයි සිංහනාදය? ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ සිංහනාදය අද අතුරුදහන් වෙලා. අද රාජ්‍ය පාර්ශවයේ ගොළු වෙලා. මම පැහැදිලිවම තමුන්නාන්සලාට කියන්න කැමති මේ රටේ මේ කෑල්ල අහවලාට, අර කෑල්ල අහවලාට, අර කොටස මේ බලවතාට, එහෙම රටේ ජීවය ප්‍රාණය සම්පත දීපල ඉඩකට තුට්ටු දෙකට වෙන්දේසි කරපු යුගය සමගි ජන බලවේගයේ අපි පරදවනවා ඒකාන්තයි. යානයේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු තිබෙනවා. අද පොසිටිව් මිනිට් විශේෂාංගය තුලින් අවධානය මේ පිළිබඳවයි. පේරාදෙණිය උද්භිත උද්‍යානය මෙරට පිහිටි උද්භිත උද්‍යාන අතුරින් විශාලතම උද්භිත උද්‍යානයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 460ක් පමණ උසින් පිහිටා ඇති මෙම උද්භිත උද්‍යානය 1371 වන වසරේ 3 වන වික්‍රමබාහු රජුගේ රාජ සභාව පිහිටි භූමිය ලෙසද සැලකෙනවා. මෙම උද්‍යානය උද්භිත උද්‍යානයක් බවට පත් කර ඇත්තේ 1821 වසරේදී. වසරකට දෙස් විදෙස් සංචාරකයන් මිලියන 2කට අධික පිරිසක් මෙම උද්භිත උද්‍යානයේ නැරඹීමට පැමිණෙන බවටද සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. මෙම උද්භිත උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ වසරේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමු තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. දෙස් විදෙස් ජනාදරයට පත් ප්‍රවීණ චිත්‍ර ශිල්පී කලම්භූෂණ සම්මානලාභී ආචාර්ය අමරසේන කොඩිතොක්කු මහතාට සිය උපන් ගම වන මාතර නාවිමන ප්‍රදේශයේ ගම්වාසීන් මෙන්ම හිතවතුන්ගේ මූලිකත්වයෙන් හරසර පුද කිරීමේ අභිමානවත් උළෙලක් මාතර නාවිමන ගිරිකන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නයේ කලාකරුවන් මෙන්ම ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සිය කලා හැකියාවන් මැනවින් ලෝපුරා ප්‍රචලිත කළ කොඩිතුවක්කු මහතා සිය දැනුම අනාගත පරපුර වෙනුවෙන් ලබා දීම උදෙසා ආචාර්යවරයෙකු ලෙසද වසර ගණනාවක් සේවය කරනු ලැබුවා. කොළඹ සුරාපොතු විශේෂ මෙහෙයුම් මේකකයට ලද තොරතුරකට අනුව ලක්ෂ 13ක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් බලපත්‍ර රහිතව ළඟ තබාගත් පුද්ගලයෙකු සුරාපොතු දෙපාර්තමේන්තුව සිය බහරයට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශය විමර්ශනයකට අනුව කළ වැටලීමකදී ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු වන මාලිගාවත්තේ රෂීඩ් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. මෙම පුද්ගලයා ගමන් කළ මෝටර රථය සහ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 500ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. අවිහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ 73 වන ගුණානුස්මරණය අද යාපනයේදී පැවැත්වුණා. පොළොන්නරුව මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේදී වන අලින් දෙදෙනෙකු අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පොතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යළිත් හමුවන්නේ රාත්‍රී 9:35ට රාත්‍රියේ පුවත් තුලින්. ඔබට සුබදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.